නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව පිණිස කාලය වෙන් කරගෙන අපි ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙන අපි දන්නවා ඊටාම අපේක්ෂාවෙන් ශ්‍රද්ධාවෙන් ඒ පිණිස සූදානම්ව පින්නත් ඔබ හැමදෙනාම රැඳෙනවා කියලා. ඉතින් මෙම අවස්ථාවේ අප හැමදෙනාටම අනුකම්පා කරුණාවෙන් ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සදාම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ඒ වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සිහිපත් කරගන්නම් අද සදහම් සාකච්ඡාවේ සැදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් සේරුවිල නවනගරයේ අංක 6න් එක නිවසේ පදිංචි මාර්තු මාස 28 වෙනි දින 89 වන උපන්දිනයේ සමරන දිනෝරිස් වෙළඳගොඩ පින්වන්ත පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීමේ අපේක්ෂාවෙන් සේරුවිල නවනගරයේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා පින්වත් ශාන්ති මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් කැටුවා අපි කල් වේලා නොඉක්මවාම සදහම් සාකච්ඡාව පිණිස අවසරයේ සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නයේ වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අද දවසෙත් උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දැහැමි රැකවන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් වැඩසටහනේ ඒ සම්බුදු සිතේ ආශ්චර්ය ඉස්මතු කරවන උදාර දහම් කරුණු තමයි අපි කතා කළේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට දසබල ඥානයක් තියෙනවා. පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරයත්තං යථා භූතං පජානාති. එහෙමයි ස්වාමීනි. අනිත් සත්වයන්ගේ මේ ඇතුලාන්තය, කයේ ඇතුලාන්තය නෙමෙයි, සිතේ ඇතුලාන්තය. කයේ ඇතුලාන්තය දකින්නම් අදත් දැන් නවීන විද්‍යාව යම් ප්‍රමාණයකට පෙළඹිලා තියෙනවනේ. කයේ ඇතුලාන්තය දකින්න උපකරණ හොයාගන්න. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ මේ දියුණු කළ සම්බුදු සිතින් සත්වයාගේ චිත්තසංතානයේ, ඒ විතරක් නෙමෙයි, මේ චිත්තසංතානයේ දකින්න අමුතුම දෙයක් ඒක. කොහොමද? කුසල් මුල් කියලා දෙයක් තියෙනවා, අකුසල් මුල් කියලා දෙයක් තියෙනවා. කියන්නේ මේ ලෝභය කියලා කියන්නේ අකුසල් උපද්දන මුල. ද්වේෂය කියන්නේ අකුසල් උපද්දන මුල. මෝහය කියන්නේ අකුසල් උපද්දන මුල. එහෙම මුලක් දකින්නේ බුදු කෙනෙක් තමයි. ඒ මුලක් තියෙනවා කියලා. එහෙමයි. ඒ වගේම තමයි අලෝභය කියන්නේ කුසල මුලක්. අදේශය කියන්නේ කුසල මුලක්. අමෝහය කියන්නේ කුසල මුලක්. එතකොට මේ කුසල මුලකින් හැමතිස්සෙම හිතට ගලන්නේ කුසල සිතිවිලි. අකුසල මුලින් හිතේ හැමතිස්සෙම ගලන්නේ මොනවද? අකුසල සිතිවිලි. මේ සත්‍යයාගේ හිත පවතින ක්‍රමයට තමයි. හිතට හැමතිස්සෙම එතකොට එතන මේ කුසල් ගලවනවා, එක්ක අකුසල් ගලවනවා. එතකොට කුසල් ගලන්නේ කොමකින්ද? කුසල මූලේ.
එතකොට සමහරලාට තේරෙනවා සත්‍යයාගේ සමහර අවස්ථාවල හිත ඇතුලේ කුසල මූලය වැඩ කරන අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවල ගත්තම බුදිනේ. හිත ඇතුලේ වැඩ කරන්නේ අකුසල මූලය. දැන් මේක අපි මේ ශරීර ලස්සනට සලු පිළිවෙලින් සරසලා මේ පාරේ යන මේ ඒ සලු පිළිවෙලින් සරසපු ශරීර දිහා බලාගෙන ඉන්නකොට මෙහිම සිද්ධියක් පේනවද අපිට? පේනවද? නෑ. එහෙමයි ස්වාමීනි. පේනවද? මේ පේන්නේ නැහැ. ඒක නෑ මම බැලුවේ පේනවා කියලා නම මේ මහත්තයා අමුතු ඥානයක් ඉතිලා තියෙනවා. අවසරයි ස්වාමීනි. හිතින් පේන්නේ. එහෙමයි. තේරුණා නේද? ඒතර අපිට පේන්නේ මොකද්ද? ලස්සන සලු පිළිවෙලින් සරසපු ශරීර ටිකක් විතරයි අපිට පේන්නේ. මෙහාට යනවා සැලි පැද්දි. එහෙම නේද? සම්බුදු සිතට පේනවා ශරීරයේ අර සලු ඉක්මවා ශරීරයේ ඉක්මවා අර ශරීරයත් එක්ක ප්‍රතිපද වෙලා තියෙන අර චිත්ත සංතානය තුල ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ බලන්නේ. සාමාන්‍ය කෙලෙස් සහගත සත්‍යය බලන් ඉන්නේ කොහොමද දිහාද? ශරීර දිහානේ. ශරීර කුඩු දිහා, ඇඳුම දිහා, ඇස් දිහා එච්චරනේ. හරි ආශ්චර්යයි එවන් ලෝකේ අරහත් සම්බුදුරජාණන් වහන්සේ සිත දිහා බලනවා. ශරීර දිහා බලලා අපිට තමයි වැඩිපුර මොනවද ඇති වෙන්නේ? ඊර්ෂියාව, ක්‍රෝධය, ලෝභය ඕනේ අපිට ඇති වෙන්නේ. ලස්සන කෙනෙක් දැක්කොත් එම් ඊර්ෂියාව. නැද්ද? අකුසල්ම පෝසත් කෙනෙක් දැක්කොත් එම් ඊර්ෂියාව. දුප්පත් වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම අපිට ඇති වෙන්නේ මොකද්ද? අනුකම්පාව. එහෙම නෙද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන්නම දිහා බලනවා, ස්කෑන් කරනවා හිත. හිත ස්කෑන් කරලා පේනවා කොහොමද ඇති වෙන්නේ? එකිනෙක දැන් ඔන්න මේ කෙනාගේ හිතේ අකුසල් මුලින් හිත ඇතුලේ අකුසල් උපද්දනෝ පේනවා. පෝසත් කෙනාගේ. දුප්පත් කෙනාගේ බලනවා මොකද්ද බලනකොට අකුසල් මුලින් අකුසල් උපද්දනෝ දෙන්න ගැන කොහොමද දෙන්නේ? මහා කරුණාව. එහෙමයි ස්වාමීනි. බලන්නකො මේ අවිද්‍යාව සහගත ලෝකේ අවිද්‍යාව සහගත ලෝකේ එක්කෙනෙකුට ඊර්ෂ්‍යාකම් කරනවා අනිත් එක්කෙනාට අනුකම්පාව ඇති වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ දෙන්න දිහා බලලා දෙත් වෙන්නේ කොහොමද? මහා කරුණාව. සමසිතින් සමසිතින් ඉන්නවා. එහෙමයි. බලන්න මේ ඥානීය ආශ්චර්ය. දැක්ක නේද? එතකොට මේ විද්‍යාවත් එක්ක ඒ චරණය පිටන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. විද්‍යාචරණ සම්පන්නයි. දැන් අපිට මේ කරුණාව ඇති වෙන්නේ නැත්තේ ඇයි? අපේ හිතවල තියෙන්නේ මොකද්ද? hina වුනේ නැත්තම් ඒකට ඕන තව ප්‍රශ්නයක් හදා ගන්නවා. කතා කරේ නැතුව ගියා නම් තව ප්‍රශ්නයක් හදා ගන්නවා. අපිට එච්චර නේ ඇති වෙන්නේ. අපිට ඕන hinaවයි කතාවයි විතරයි. අපි හිතන hinaවයි කතාවයි තියෙන හරිමියා. හරි ප්‍රශ්නයක් නැහැ. භාගතුන් හතර තමයි පේන්නේ මොකද්ද? hina කතා නැහැ. මෙයාගේ හිතේ තියෙන මොකද්ද? දැන් මෙයාගේ හිතේ තියෙන රාගය මරුණු කිච්ච එකව නිරී යනවා. මෙයාගේ හිතේ තියෙන ද්වේෂය මැරිච්ච එකම නිරී යනවා. අපි වෛර කර යන දෙන්න ගැන සාස්ත්‍රුන් හතර ඇති වෙන මොකද්ද? කරුණාව. කොහොමද මේ ස්වභාවය? එහෙම කරුණාව ඇති වෙන සාස්ත්‍රුන් වහන්සේට අර සත්‍යය ගැන ඉතින් ඇති වෙන්නේ කොහොමද? අනුකම්පාව, දයාව, අවිහිංසාව දැක්කනේ. විද්‍යාවත් එක්ක චරණේ පිහිටලා තියෙන විදිය. ඒතර මේ ලෝකයා අනිත් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විදියයි ශාස්ත්‍රුන් වහන්සේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන විදිය වෙනස් වෙලා තියෙන්නේ. අර විද්‍යාවත් එක්ක. එහෙමයි ස්වාමීනි. අර විද්‍යාවත් එක්ක. එහෙම සිද්ධියක් වුණා ඕම් බුදුරජාණන් වහන්සේ කාලේ. ඒ සිද්ධියට දීපු පිළිතුර තමයි මේ තියෙන්නේ. අවසරයි ස්වාමීනි. හරිම සුන්දරයි. අපි මේක එක දේශනාවක් කතා කළා. අතර මේක දේශනා දෙකක් තිබුණා. එක දේශනාවක් කතා කළා අපි අර මේ සත්තානනානාදි මුත්‍ති කතං යත භූතං පජානාති කියන එකට එක දේශනාවක් කතා කළා. මට හිතුණා මේකට කරුණ ඉස්මතු කරන්න මේ දේශනාව ගන්න ඕන කියලා. මේ දේශනාවෙත් නම මිගසාලා සූත්‍රය. ඒ දවස්වල ආනන්දයන් වහන්සේ පෙරවරුවේ සිවුරු ඇඳගෙන පොරෝගෙන පාත්තර සිවුරු අරගෙන මිගසාලා කියන උපාසිකාවක් එතකොට එයා නිවසේ යම් තැනක් ඇද්දේ තෙන්ට වැඩියා. දැන් මිගසාලාවගේ නිවසට එන්න හේතුවක් තියෙනවා. මිගසාලාවගේ තාත්තයි බාප්පයි පුරාණ ඉසිදත්ත කියන දෙන්න. මේ දෙන්න වැඩ කළේ කොසල් රජතුමා ගාව. මේ දෙන්න මාර්ගඵල ලබලා හිටියේ. දෙන්නම. ඉතින් හොඳයි ඒ නිසා ප්‍රසිද්ධ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ උපාසකයෝ. එහෙමයි. එතකොට මේ මිගසාලත් ඉතින් අර ඒ හේතු කරගෙන යම් උපාසකෙක් වුණා. නමුත් එච්චර මහා ඥානයක් තිබිච්ච කෙනෙක්
නෙවෙයි බව මේ අහපු සූත්‍රයේ මේ අහපු ප්‍රශ්නේ තේරුම්. මේ අහපු ප්‍රශ්නේ තමයි මිගසාලාගේ ඥාන ගැන මම තේරුම් ගත්තේ. එහෙමයි. එතකොට බුදුරජාණන් මේ මිගසා ආනන්දයන් වහන්සේ වැඩියට පස්සේ දැන් ආසනෙ වාඩි වුණා. ආසනෙ වාඩිනාට පස්සේ මිගසාලා උපාසිකාව ආනන්දයන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කළා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරලා තියෙන මේ ධර්ම ක්‍රමය කොහොමද අප තේරුම් ගන්න කියලා ඇහුවා. මේ බණ කියන බණ කොහොමද තේරුම් ගන්න කියලා ඇහුවා. ඇයි බ්‍රහ්මචාරී කෙනයි අබ්‍රහ්මචාරී කෙනයි දෙන්නම මරණින් මත් එකම තැන ඉපදුනා කියලා මං අහලා තියෙන හරි වැඩේනේ. මේ කොහොමද මේක තේරුම් ගන්නේ? අපබ්‍රංශයන්නේ කිව්වා. ඊට පස්සේ කියන මෙයා විස්තර කරන දැන් කාරණේ ස්වාමීනි පුරාණ කියලා කියන්නේ මේ මාපියානෝ තමන්ගේ පියාණන් වහන්සේ තමයි පුරාණ. එයා මෛතුන සේවනයේ වැළකීලා බ්‍රහ්මචාරී විඳලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ විසින් වදාරලා තියෙන්නේ සකදාගාමීව සිටියේ කලුරිය කලේ තුහිත දෙවි ලෝකේ ඉපදුනා කියලා. දැන් මේ වෙලාවෙත් ඉන්නේ කොහෙද? තුහිත ඉන්නවා. එතකොට බ්‍රහ්මචාරී විඳලා තියෙන්නේ මේ පුරාණ. දැන් කොහෙද ඉපදලා තියෙන්නේ? තුහිත ලෝකෙ ඉපදලා බුදුරජාණන් වහන්සේ දැක්කා සකදාගාමී වෙලා තියෙනවා මරණාසන්න මොහොතේ. ස්වාමීනි මගේ සුළු පියා තාත්තගේ මලයා ඉසිදත්ත. එයා තමන්ගේ බිරිඳත් එක්ක මේ සතුටු වීම වාසය කරලා තියෙන්නේ අබ්‍රහ්මචාරී. වැරදි කාමසේවනේ හැසිරෙලා නැහැ. හැබැයි අබ්‍රහ්මචාරී. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තියෙනවා කිව්වා එතුමා සකදාගාමී වෙලා කලුරිය කරලා තුහිත දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා. තාත්තා බ්‍රහ්මචාරී. බාප්පා බ්‍රහ්මචාරී. දෙන්නම එකම තැන ඉපදිලා දැන් භාග්‍යතුන් වහන්සේ දැකලා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරන ධර්මයේ කොහොමද ඇහුවොත් තේරුම් ගන්න? දැන් බලන්න මේ අඥාන ගෑනු කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් එතකොට. චෝදනාවක් වගේනේ. එහෙමයි සාම. එහෙම නෙවෙයි හිතෙන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම දේශනා කළ තියෙන මේක සත්‍යයක්මයි. මේක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න මං ආසයි. එහෙමයි ස්වාමීනි. එහෙම නේද වෙන්න ඕන. එච්චරයි. බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කළන් ඒක ඒ අයුරුමයි. මේක වෙන්නේ කොහොමද කියලා මට දැනගන්න තියෙනවා නම් මං කැමතියි. ලස්සන නැද්ද ඒකට? එහෙමයි ස්වාමීනි. ආන්නේ මේ අඥාන මොඩම්මන්ට එහෙමයක් හිතුන්නේ නැහැ. හිතුනේ මොකද්ද? තමන්ගේ තාත්තගේ අර සිල්පදේ තියෙන මුල්ක ප්‍රකෘති බාප්පගේ තිබිච්ච සිල්පදේ අඩුකම නිසා මෙයාට නිකන් පොඩි මේකක් ආවා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ දේශනා කළ සොයුරිය බුදුරජාණන් වහන්සේ තින් ওই කාරණේ වදාළනේ ආයත ඒකේ පරිත්තමයි කිව්වා. ආය වෙන අයුරකින් මහන් දැක ආනන්දයන් වහන්සේගේ දැක නේද? එහෙමයි ස්වාමීනි. ඒකයි සද්ධාවේ අසද්ධාවේ වෙනස. ඒකයි. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ පින්වත්නි මිගසාලා උපාසිකාවගේ නිවසින් පින්නපාතේ අරගෙන නැගිට්ටා. නැගිටලා ඊට පස්සේ විහාරයට ගිහලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ බෙහෙදගෙන කතා පඬුරක්නේ. හොයාගෙන ගිහලා වන්දනා කළා. ආනන්දයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීනි මම පෙරවරුවේ සිවුරු ඇඳ පොඩ්ඩක් මේ විස්තරය කිව්වා. මම ආයෙ විස්තරය කියන්නේ නැහැ මේ විස්තරය කිව්වා. එහෙමයි. විස්තරය කියලා මේ කිව්වා මේ ස්වාමීනි මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. කොහොමද ස්වාමීනි මේ මිගසාලා උපාසිකාව මට කිව්වා මේ කොහොමද එහෙම වෙන්නේ? මගේ තාත්තා බ්‍රහ්මචාරී බාප්පා බ්‍රහ්මචාරී දෙන්නම සකදාගාමී වුණා. තුහිත ලෝකෙ ඉපදුනා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ කොහොමද වෙන්නේ? මේ ධර්මේ කොහොමද තේරුම් ගන්නේ කීකී මාත් එක්ක මේ කතා කරලා හිටියා කිව්වා. ඉතින් මම ඉතින් උන්දට කියලා ආවකෝ ඉතින් භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් දේශනා කළා නම් ඒකේ අයදුම තමයි. ඒ ශ්‍රද්ධාවට එනවල කියන ලේසි නෑ. තේරුණා නේද? එහෙනම් ශ්‍රද්ධාවට එනවා කියන්නේ දැන් බලන්න සෝතාපන්න ශ්‍රාවකගේ ආශ්චර්යය. ඉතින් මන්නේ හුළඟවත් වැදලද බලන්නකෝ මේ පොත්වල තියෙන වැරදි නම් හරියන්නේ නැහැ මේක දැන් මේ අලුත් මේ යුගයට අලුත් එකක් කියන්න ඕන කියන උන්දලට මේ හුළඟ වැදිලාද? රහත් වෙලාලු. මේ ශ්‍රාවකත්වයෙන් කොච්චර ඈතද කියලා ශ්‍රාවකත්වයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකත්වයක් නැහැ. එහෙමයි. තේරුණා නේද? ශ්‍රාවකත්වයක් නැහැ. ඒතර මේ අන්‍යාගමිකයන්ට තියෙන මේ අඩු ගානේ ගෞරවයවත් නැහැ. සමහර අන්‍යාගමයන්ට තියෙන ගෞරවය මම මේ කියන්නේ.
එහෙමයි. ඔව්. ස්වාමීනි එසේ කී කල්ලි මම මිගසාලාවට අර උත්තරේ දීලා මං ආවා කිව්වා. බුදුරජාණන් දේශනා කරන ලස්සන වචනයක් දේශනා කරනවා. මොකක්ද දේශනා කරනවා මේ ආනන්ද මේ ආනන්දේනි මේ බාල වූ මේ අව්‍යක්ත වූ මේ මිගසාලාව කවුද කියලා අහනවා. මොකක්ද අහන්නේ? කාචානන්ද මිගසාලා උපාසිකා බාලා අභ්‍යත්තා අම්බකා අම්බක පඤ්ඤා කේච පුරුෂ පුද්ගල පරියෝ පරිය ඥානෝ. ආනන්දේනි මේ මොකද්ද මේ අම්බ පඤ්ඤා කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ මේ අම්බ ගෙඩියේ තියෙන ප්‍රඥාව. මොකද්ද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ සමහරවිට අම්බ ගෙඩියට ඇස්ස ගහලා බලන්නේ පැහිලද නැද්ද කියලා. එහෙමයි. එච්චරයි පුළුවන්. එහි මේ වගේ බොළඳ ප්‍රඥාවක් තියෙන මිගසාලා කවුද කියලා. පුරුෂ පුද්ගලයන්ගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් දකින්න පුළුවන් ඥාන තියෙන උත්තමය කවුද කියලා ඇහුවා. එහෙම ඥාන තියෙන උත්තමයෙකුත් එක්ක තුනේ දැන් මේ හරි පුදුමයි දැන් අපි ගණන් ගන්න නැතුව ඔය කරන දේවල් ඉතින් මේ කරන ප්‍රකාශ වැදගත් විදිහට කරන ප්‍රකාශකින් උනත් Tamanට කොච්චර පිනක් පිරනවද නේද? එහෙමයි ස්වාමීනි. මේ නොදගත් විදිහට මේ වට කියන වචන සුදුසු නෑ අපි. කිසියර වැදගත්කමක් නැති වචන. ස්වාමීනි දැන් අපගේ ආනන්දයන් වහන්සේ සාතුන් වහන්සේ අරබයා තුනුරුවන අරබයා කොතරම් උදාර සංවර බවට පැත්තලාද නේද? කොච්චර හරි පුදුමයි නේද? ඒකයි කියන්නේ ශ්‍රද්ධාවට එනවා කියන එක ලේසි නෑ. ශ්‍රද්ධාවට එනවා කියන එක ලේසි නෑ. එහෙමයි. අච්චර මේ කල්ප ගානක් පෙරම් පුරාගෙන මේ සම්බුදු බවට පත් වෙන මොහොත සේවන සැලසුව බෝධියේ ගිහිල්ලා පඳුරු ගැට ගහයිද හද්දාව තියෙනවනේ. තමන්ගේ දූට මහත්තයෙක් හොයලා දෙන්න කියලා කොඩි ගැට ගහලයිද මේ අම්මලට හද්දාව තියෙනවනේ. තේරුණා නේද? එහෙමයි. මේ සෑය මහා සෑය ගාවට ගිහිල්ලා ඒ වගේ මහා කැත ප්‍රාර්ථනා කරයිද හද්දාවක් තියෙනවනේ. ඒකනේ වැඩේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ආනන්ද මේ ලෝකේ ඔන්න දැන් ශාස්ත්‍රුන් වහන්සේ මේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනසත් එක්ක පුද්ගලයෝ 6 දෙනෙක් ගැන විග්‍රහ කරනවා. මෙතන කුමද්දී බුදුරජාණන් දේශනා කළා ඉදානන්ද එක මේ ආනන්ද මේ පුද්ගලයෙක් ඉන්නවා ඒකච්චෝ පුද්ගලෝ සෝරතෝ හෝති සුඛ සංවාසෝ අභිනන්දන්ති සබ්‍රහ්මචාරී ඒකාන්ත වාසේන තස්ස සවනේනපි අකතං හෝති බාහු සච්චේනපි අකතං හෝති දිට්ඨියාපි අප්පටි විද්දං හෝති සාමයිකම්පි විමුක්ති නලබති සෝ කායස්ස බේදා පරම්මරණ අපායං හානාය පරේතිනෝ විශේෂාය හානගාමීයේව හෝතිනෝ විශේෂගාමී. මොකද්ද කියන්නේ? ආනන්දේනි එක්තරා පුද්ගලයෙක් ඉන්නෝ සිල් ගුණයෙන් යුක්තයි. එහෙමයි. සිල් ගුණයෙන් යුක්තයි. සැපසේ එකට වාසය කරනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එකට වාසය කිරීමෙන් සතුටු වෙනවා. ඔහු විසින් හැබැයි ශ්‍රවණයෙන් නොවසන ලද්දේවි. මොකද වෙන්නේ? ඔහු මේ ධර්මය අහලා නැහැ. කිටින් කියනවනම්. සවනේනපි අකතං හෝති. බාහු සච්චේනපි අකතං හෝති. ඒ ශ්‍රවණයකුත් නැත්තම් ධර්මයේ ඇතුලේ දරාගත්තු දෙයක්ුත් නැත්තම්. ඒ විතරනේ දිට්ඨියාපි අප්පටි විද්දං හෝති. ඒ අහපු දහමක් පිළිබඳ මොනවා හරි දහමක් පිළිබඳ එයාට දෘෂ්ටිය ඍජු වෙලා නැත්තම් දෘෂ්ටිය ඍජු වෙනවා කියන්නේ මේකයි. අපි තුන් කෙනෙක් ඔන්න අපිට අහන්න ලැබෙනවා අසුභය පුරුදු කරද්දි රාගය ෂේ වෙනවා. ඒක දහමක් නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒක දහමකද දැන් මේක අපි තුන් ඒක මේකින අහලා නැහැ. ඒක තමයි කියන්නේ මේ සවනේපි අකතං හොත්. ඒක අහලා නැහැ. ඒතොර එයාට බහුසුත බවක් තියෙනවද පිළිබඳව? නැහැ.
අසුභය කියන්නේ මොකද්ද? සිහි කරන විදිය මොකක්වත් දන්නේ නැහැ. දිට්ඨියාපි අප්පටි විද්දං හොති. ඒ දිට්ඨියාපි සුප්පටි විද්දං කියලා කියන්නේ මේ වගේ එකක් දෙයක්. මොකද ඒකට හේතුව දැන් අසුභය කියන එක සිහි කරද්දී රාගය දුරු කරනවා කියලා දැන් භාගතුන් දේශනා කරනවා. අපි තුයා දැන් ශ්‍රවණික අහලා තියෙනවා කියලා. එයා දැන් ඔය අසුභය පුරුදු කරන හැටි දැන් එයා මේ හොයාගෙන දරාගෙන ඉන්නවා දැන්. දැන් එයා අසුභය සිහි කරන කාලය. සිහි කරනකොට එයාටම තේරුම් යනවා අසුභය පුරුදු කරනකොට රාගය දුරු වෙනවා. නේ රාගයනකොට අසුභය දුරු මේ අසුභය සිහි කරනකොට රාගය දුරු වෙලා යනවා. එයාට අත්දැකීමක් දැන් ඇති වෙලා තියෙනවා. අන්නේ සම්බන්ධයෙන් එතකොට මොකද වෙන්නේ දැන් එයාට? එතකොට එයා අසුභය සම්බන්ධයෙන් තියෙන වැරදි දෘෂ්ටියද හරි දෘෂ්ටියද ඇති වෙනවද? හරි දෘෂ්ටියට එයා එනවා. මොකද්ද? බුදුරජාණන් දේශනා කරන රාගෙන් මේ අසුභයෙන් රාගය දුරු කරනවා. තේරෙනව නේද? එහෙයි. දැන් එතකොට එයාට මුලින් තියෙන්නේ මේ ගැන ශ්‍රද්ධාවක් විතරයි. ශ්‍රද්ධාවක්. හැබැයි දැන් කාලයක් එයා අසුභය සිහි කරනවා. සිහි කරනකොට එයාට ඇත්තටම එයාටම අවබෝධයක් ඇති වෙනවා. රාග අරමුණ ෂේ වෙලා යනවා අසුභය සිහියට ගන්නකොට. දැන් එතකොට එයාට මොකද වෙන්නේ? එයාට දැන් භාග්‍යතුන් වහන්සේ කියපු කාරණේ ඒ දැක්ම එයාට පිරිසිදු වෙලාද නැද්ද? ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂව අප්‍රත්‍යක්ෂ තියෙනවා එයාට. එහෙමයි ස්වාමීන්. තේරෙනව නේද? එහෙමයි. ඒතර මේ දෘෂ්ටිය එයාට පිරිසිදු වෙලා තියෙන සම්බන්ධය. ඒතර එයාට දැන් ඒ ගැන සැකයක් එනවද? නේ. මොකද මේ සැකේ බුදුරජාණන් දේශනා කරන රාගයේ අසුභෙන් දුරු වෙනවා. ඒ දැක්ම යාට තියෙනවද? ඒ දැක්ම තියෙනවා යාට. දිට්ඨියාපි මේ එතකොට ඒකට තමයි දිට්ඨියාපි සුප්පටි විද්දන් කියලා කියන්නේ. අපි ඉන්ද්‍රිය දමණයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් ආශ්‍රයශය වෙනවා කියලා ඔන්න අපි අහනවා දැන්. එතකොට එයා කාලයක් ඉන්ද්‍රිය දමණය පුරුදු කරනවා. පුරුදු කරද්දී එයාටම වැටහීමක් ඇති වෙනවා. මේ ඉන්ද්‍රිය දමණයෙන් ඇත්තටම පීඩාකාරී කෙලෙස් දුරු කරනවා. ඉන්ද්‍රිය අසංවරයෙන් පීඩාකාරී කෙලෙස් ඇති කරනවා කියලා එයාටම වැටහීමක් ඇති වෙනවා. ඒ කාට දෙක ඇති වෙන්නේ? ඉන්ද්‍රිය දමනය කියන්නේ කාලයක් පුරුදු කරපු කෙනාට. අනිතට ඒ කරුණ සම්බන්ධයෙන් එයාගේ දෘෂ්ටිය මොකද වෙන්නේ? අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකට පීඩාකාරී දැවිලි සහිත පිච්චිලි සහිත ආශ්‍රව ඉන්ද්‍රිය දමනයෙන් දුර වෙලා යනවා කියන කාරණේට ප්‍රත්‍යක්ෂයද? තේරුණා නේද? උතර බලන්න එහෙම එකක් දැන් මේ පළවෙනි කෙනාට හැබැයි සීල ගුණේ තියෙනවා යාට. එහෙමයි. හැබැයි ශ්‍රවණී මෙහිම බණක් අහලා නැහැ යා. දරාගෙනත් නැහැ. පුරුදු කරලා නැති නිසා දැන් මෙයාට දෘෂ්ටියත් මේ පිරිසිදු නෑ ඒ සම්බන්ධව. අන්න තියෙන හානිය මොකද්ද? අන්න බුදුරජාණන් දේශනා කරන සාමයිකම්පි විමුක්ති නලබති. අපි තුන් දැන් එයා අසුබේ වඩලා ඒ තුලින් ඇති කරගත්තු මානසික සංහිඳියාවක් දිනු වෙලා නැහැ යාට. ඒ ගැන අහන්න නොලැබුණු කෙනාට. මේ කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ මානසික සංසිඳීමක් යාට දිනු වෙලා නැහැ. අපි ඉන්ද්‍රිය දමනය කියලා ඉන්ද්‍රිය දමනය පුරුදු කළා අර ආශ්‍රවයන්ගේ පීඩා විඳින්නේ නැති හිතක් උපදවාගෙන නැහැ යා. අපි තුන් මෛත්‍රී කියලා මෛත්‍රී වඩලා පුරුදු කළා ඊට පස්සේ එයාගේ හිතේ මෛත්‍රියෙන් උපදිච්ච සමාධියක් ඇති වෙලා නැහැ යාට. අන්න ඒකට තමයි කියන්නේ සාමයිකම්පි විමුක්ති නලබති. එහෙම මේකුත් ඇති වෙලා නැහැ. හැබැයි සීලවන්තයි. සීලවන්ත සබ්‍රාහ්මචාරින් හසලත් එක්ක ඉන්නවා යා. හැබැයි මේ අත්දැකීම නැහැ යාට. මොකද්ද? අහලත් නැහැ, දරාගෙනත් නැහැ, දෘෂ්ටි පිරිසිදු වෙලත් නැහැ, මේ කියන විමුක්තියකට එයාටපත් වෙලත් නැහැ හිත. සූකායස්ස බේදා පරම්මරණ හානාය පරීතිනෝ විශේෂාය. එයා පිරිහීමක් කරා යනවා කියනවා විශේෂගාමී වෙන්නේ නැහැ කියනවා. සීලවන්ත වුණු පමණින් විශේෂගාමී වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. දැක්ක නේද? හානගාමී යේව නොහෝති නෝ විශේෂගාමී. එයා පිරිහීමක් කරා යනවා කියනවා දියුණුවක් කරා යන්නේ නැහැ කියනවා. දැක්ක නේද? හේ කය බිඳී මරණින් මතු පිරිහීම කරා යයි විශේෂයක් කරා නොයයි පිරිහීම කරාම යයි විශේෂයක් කරා නොයන්නේම වේ. ඔය සීලවන්ත ගුණවන්ත මේ සබ්‍රාහ්මචාරින් වහන්සේලාත් එක්ක එකට සැපසේ ඉන්න කෙනෙක් ගැන මේ විස්තරයක් කියන්නේ. එහෙමයි. සීලවන්ත වුණු පමණින්
ඒක විශේෂත්වයක් කරා ගෙනියන්න හේතුනේ නෑ. ඔන්න බලන්න ඊළඟ කෙනා ගැන. ආනන්දේනි මේ තව පුද්ගලයෙක් ඉන්නවා. සීල ගුණයෙන් යුක්තයි. මේ සීලවන්ත හැම කෙනාටම වෙන එක නෙමෙයි මේ කියන්නේ. වෙන්න පුළුවන් ඒක. එහෙමයි. සීල ගුණයෙන් යුක්තයි. සැපසේකට වාසය කරයිද සංඝයාත් එක්ක සැපසේ ඉන්නවා. සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් එක්ක ඔහු සුවසේ වාසය කරනවා. හැබැයි ඔහු විසින් ශ්‍රවණයෙන් අසන ලද්දේවි. අපිට මොකක් හරි සාමූහික මේ මානසික විමුක්තියක් උපදව ගන්න රාග දේශ මොහ දුරු කරලා හිතේ යන් සමාධි බලය ප්‍රඥාව ගොඩ නැගෙන දහමක් ඔහු අහලා තියෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. බහුශ්‍රත බවක් ඒක තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒක දරාගෙන තියෙනවා යා. බොහෝ කොට දරාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දෘෂ්ටියකින් වටහාගෙනත් තියෙනවා. යාටම දැන් අත්දැකීමක් තියෙනවා. අසුබි සිහි කරනකොට රාගෙ දුරු වෙන බව යාට අත්දැකීමක් තියෙනවා. ඉන්ද්‍රිය দমনය කරගෙන ඉන්නකොට පීඩාකාරී දැවිලි නැති ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා තියෙනවා කියලා යාටම අත්දැකීමක් තියෙනවා. එහෙමයි. ඉන්ද්‍රිය අසංවරව ඉන්නකොට පීඩාකාරී දැවිලි සහිත ආශ්‍රව උපදිනවා කියලා එයාටම අවබෝධයක් තියෙනවා. මෛත්‍රිය සිහි කරනකොට ද්වේෂය දුරු වෙනවා කියලා එයාට වැටහීමක් තියෙනවා. දෘෂ්ටි පිරිසිදුයි එතකොට ඒ දහම් සම්බන්ධව. ඒ විතරක් නෙමෙයි. මොකද්ද කියන්නේ? ඔහුට ලැබපු මානසික සංසිඳීමකුත් ඒ ඔස්සේ ඇති වෙලා තියෙනවා. විමුක්තියක් තියෙනවා ඔහුට මොකක් හරි. සමාධියක් හරි. ඉන්ද්‍රිය দমনයෙන් ඒ ආශ්‍රව දුරු කරගෙන සංසිඳීමක් හරි. මෛත්‍රිය පුරුදු කළ ඒ ඔස්සේ ඇති කරගත්ත යන සමාධියක් ඔහුට තියෙනවා. ඒකට තමයි කියන්නේ සාමයිකම්පි විමුක්තියෙන් පටිලබ්ධ කියලා කියන්නේ ඒකට. විමුක්තියක් උපදවාගෙන තියෙනවා. එතන මොකද වෙන්නේ දැන් ඔන්න? අන්න ඔහු කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි. පිරිහීමක් කරා නොයයි. විශේෂත්වයක් කරාම යන්නේ වේ පිරිහීමක් කරා නොයන්නේ වේ. දැන් බාහිරින් බලන කෙනෙකුට පේන්නේ මොකද්ද? දෙන්නම සීල් රකින්න, දෙන්නම සතුටින් ඉන්න, දෙන්නම සංඝයාත් එක්ක සැපසේ ඉන්නවා කියලා පේනවා එච්චරයි. එහෙමයි ස්වාමීනි. දැන් බාහිරින් බලන් හිටපු කෙනෙක් හිතන්නේ දෙන්නම කොහේයි කියලාද? දෙන්නම එක තැනට යයි කියලා. එහෙම නේද? දෙන්නම ගැන විනිශ්චය කරයි දෙන්නම සමානම හිටිය දෙන්නම සිල් රැක්ක දෙන්නම එහෙනම් හොන් තැනක ඇති. හැබැයි බුදුනිතට පේනවා එක්කෙනෙක් මොකද උනේ? පිරිහීම කළා යනවා. එක්කෙනෙක් දියුණුව කරා යනවා. වෙනස දන්නේ නැහැ කවුරුවක්වත්. වෙනස දකින්න ශාස්ත්‍රුන් වහන්සේ විතරයි. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. අන්න බුදුරජාණන් දේශනා කරනවා එහිලා නොයෙක් මිමි වලින් මනින උන්දලා මොහු තුලත් මේ ධර්මයෝ තිබෙනවා අසවල් කෙනා තුලත් මේ ධර්මයෝ තිබෙනවා. කවර කරුණක් නිසාද ඔවුන් අතරින් කෙනෙක් පහත් වන්නේ තව කෙනෙක් උසස් වන්නේ කියලා ප්‍රශ්න කර ඉඳී කියනවා. එහෙම නේද? දැන් මේ අපි තුන් දැන් මේ දෙන්නම දිහා බලලා වුණ කෙනෙක් පිටින් පේන්නේ මොකද ඔක්කොටම? ඇතුළේ තියෙන දහම්සෝතේ පේන්නේ නැහැ නේ කට්ටියට. පිටින් මොකද පේන්නේ? පිටින් සීල් රකින්නවා සීල් ගුණ දන් රකින්න සංඝයාත් එක්ක සුඛසේ සුවසේ සැපසේ ඉන්නවා පේනවා එච්චරයි. හරිද? ඔන්න ඉතින් අපි තුන් දැන් ඔන්න භාග්‍යතුන් දේශනා කරන එක්කෙනෙක් පිරිහීම කළා ගියා අනිත් එක්කෙනා දියුණුව කළා ගියා කියලා. ඉතින් කට්ටිය කියන හැමෙන් බෑනේ. දෙන්නම එකම විදියට ඉස්තියනේ. කියන්න බැරිද? එහෙමයි ස්වාමීනි. මේ බාහිරින් බලලා මිමි වලට එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පේනවා මේ දෙන්නක තිබිච්ච වෙනස මොකද්ද? එක්කෙනෙක් ශ්‍රවණයෙන් අහලා දරාගෙන දෘෂ්ටිය පිරිසිදු කරගෙන විමුක්තියක් උපදවගෙන ස්පර්ශ කළා හිටියා. අන්න ඒ ටිකට කියන දහම් සෝතය කියලා. යම් දහමක් ඇහුවා නම් දරාගත්තා නම් දෘෂ්ටිය පිරිසිදු කරගත්තා නම් ඒ ඔස්සේ ඒකෙන් යම් මානසික සංහිඳියාවක් ප්‍රඥාවක් වඩලා තියෙනවා නම් ඒකට කියන සාමයිකම්පි විමුක්තියෙන් පටිලබ්ධ. ඒ ඔක්කොම ටිකට කියනවා ධම්මසෝතෝ කියලා කියනවා. දහම් සැඩපහර. දැන් මුලින් කෙනාගේ දහම් සැඩපහර නැහැ. ස්වාමීනි සද්ධානුසාරී ධම්මානුසාරී වෙන උතුමන් වහන්සේත් දහම් සෝතේට හසුනා කියලා අනිවාර්යයි. එහෙමයි. එහෙයි සර්. දහම් සෝතේ තියෙනවා උට. එහෙයි. යම් කෙනා ගත් උත්සාහය ප්‍රමාණයට තමයි ඒක තියෙන්නේ. හැම කෙනාට එකම විදිහට පිටින්නේ නැහැ. සද්ධානුසාරී වෙන යම් දහම් සෝතයක් තියෙනවා උට. එහෙමයි. ධම්මානුසාරී කෙනාට යම් දහම් සෝතයක් තියෙනවා. තේරුණා නේද? එහෙයි. එතකොට මේ දහම් සෝතයෙන් තමයි එතකොට විශේෂත්වයක් කරා ගෙනින්නේ.
බුදුරජාණන් දේශනා කරනවා තව කෙනෙක් උසස් වන්නේ කොහොමද? තව කෙනෙක් පහත් වෙන්නේ කොහොමද කියලා බාහිරින් බල බල මිමි කර කර ඉඳී කියනවා. ආනන්ද මේ අයුරින් මනින්නේ යෑමින් ඔවුන්ට බොහෝ කලක අහිත පිණිස දුක් පිණිස පවතිනවා කියනවා. ඇයි කුමක් නිසාද? හිතේ තුල පවතින මේ දහම් සූතය බාහිරයට දකින්න බෑ. එහෙමයි ස්වාමී. ඒක බලන්න බලන් භාග්‍යතුන් වහන්සේට පමණයි. අර උදාර සම්බුදු වෙන මොහොතේ හිතේ ඇති වෙච්ච මේ උදාර පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තම් පජානාති කියන උදාර දසබල ඥාණයෙන් තමයි ඒක විනිවිද දකින්නේ. දහම් සෝතයක් තියෙනවද නැද්ද? එහෙමයි. බාහිර ලෝකයට ඒක පේන්නේ. ඒතල තව ලස්සන විස්තරයක් කරන ආනන්ද ওই කලින් කියපු දෙන්නගෙන් එක්තරා පුද්ගලයෙක් සිල් ගුණයෙන් යුක්ත වෙලා සැපසේ වාසය කළා. සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් ඔහු සමග එකට වාසය කිරීමෙන් සතුටු වෙද්ද ඒ විතරක් නෙවෙයි ඔහු ශ්‍රවණයෙන් අහලා බහුශ්‍රතභාවයෙන් දරාගෙන දෘෂ්ටිය හොඳට පිරිසිදු කරගෙන ධර්මයේ තුලින් ඇතිවෙච්ච විමුක්තියකුත් ඇති කරගත්තාද ආනන්ද මේ පුද්ගලයා මුලින් පැවසූ පුද්ගලයෝ දෙන්නකින් වඩා ශ්‍රේෂ්ඨයි කියන. කුමක් නිසාද බුදුරජාණන් දේශනා කරන ලස්සන විස්තරයක් තියෙනවා එතන. ඉමං ආනන්ද පුද්ගලන් ධම්මසෝතෝ නිබ්බාති. ආනන්දේනි මේ පුද්ගලයා කුමක් නිසාද ශ්‍රේෂ්ඨ වෙන්නේ? ධර්ම මාර්ගයේ විසින් මේ පුද්ගලයා යහපතට අරගෙන ගිහින් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අර ධම්මසෝතේ එයාව යහපත් තැනකට අරගෙන ගියා කියලා. පුද්ගලයාව නෙමෙයි අරගෙන යන්නේ. දහම් සෝතයෙන් අරගෙන යන්නේ. මොකද ඒතකොට දහම් සෝතර එකතු වෙන්නේ මේ ටික. ශ්‍රවණය, බහුශ්‍රත බව, දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම, සාමයික විමුක්තියක් උපදව ගැනීම. මේ ධර්මයෙන් යම් මානසික සංහිඳියාවක් ඇති කර ගැනීම. ඒක ධර්ම සෝතයක්. ස්වාමීනි දෘෂ්ටිය පිරිසුදු වෙනතුරු තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනතුරු අසුබය හෝ මෛත්‍රිය හෝ මානසිකාර කරන්න යෝනිසෝ මානසිකාර ඒක හරි පැහැදිලි තැනක තියෙනවා. ඔතෙන්ට එන්නේ කොහොමද? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපික්කිතා, දිට්ඨිය සුප්පටිවිද්දා. කොහොමද ඉන්නේ? සුතා අහන්න ඕන, දතා දරා ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි වචසා පරිචිතා. වචනෙනුත් පුරුදු කර කර ඉන්න මේ ඇස අනිත්‍යයි. ඇසට පේන රූපේ අනිත්‍යයි. ඇසේ විඥානය අනිත්‍යයි කියවන්න ඕන එක. එහෙමයි. සාමාන්‍ය එහෙම කියවන්න හිතෙන්නේ නැහැ සාමාන්‍ය. ගොඩක් අයට. ඒක පුරුදු කරන්න ඕන එකක් ඒක. ඊළඟට මේ කයේ තියෙන්නේ කේස්, මේ කයේ තියෙන්නේ ලොම්, මේ කයේ තියෙන නියපොතු, මේ කය. ඒක තමයි විතක්ක ਵਿਚාරය බලවත් කරන්න ඕන. ඉතින් මනසිනුත් මේක මෙනෙහි කරන්න ඕනේ. මනස තුලත් මේක දෝංකාර දෙන විදිහට අපි අර ඊයේ රාහුලවාද සූත්‍රය අපි කියලා දුන්නේ අර ඒ විදිහට හොඳට මනසින් මේක මෙනෙහි කර කර ඉන්න ඕන. ඉන්නකොට මොකද වෙන්නේ? අන්න එතකොට තමයි ඇත්තට මෙයාට දැන් මේ කියන දේකින් මෙන්න මේ දේ උපදිනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ වදාළ නම් එයාට මේක අත්දැකීමක් බවට පත් වෙනවා ඒක. ඒතකොට ඒක දෙකක් නෙවෙයි. ඒතකොට බුදුරජාණන් දේශනා කරා නම් අසුබින් රාගය දුරු කරනවා කියලා. ඇත්තට මෙයාට අසුබි සිහි කරද්දී යාගේ රාගය දුරු වෙනවා නම් ඉතින් ඒකේ අදහස පිරිසිදු වෙන එතකොට දැක්ම. එහෙමයි ස්වාමීනි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ යාට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. අර අසුබේ වඩද්දී රාගය දුරු වෙනවා. මෛත්‍රී වඩනකොට ද්වේෂය දුරු වෙනවා. එතෙන්ට එනකන් එතකොට එයා විමසීම තමයි යාට තියෙන රැකවරණ. එතෙන්ට එනකම් එයා විමසීම ඒ දහම ගැන සද්ධාවෙන් එයා විමසනවා. විමසලා යාට අත්දැකීමක් වෙන්න ඕන කවදා හරි දවසක. මොකද්ද? අසුබේ සිහි කරනකොට රාගය හිතේ ඇතුලෙන් ටක් ගාලා අතුරුදහන් වෙනවා. මෛත්‍රී සිහි කරනකොට හිත ඇතුලෙන් ද්වේෂය අතුරුදහන් වෙනවා. ඒ අත්දැකීම આવොත් හරි. එහෙමයි. තේරෙනව නේද? ඒ අත්දැකීම තුලත් ඉඳලමදි. ඒ අත්දැකීම ඉක්මවා එතකොට එයා තව එක් කරගෙන යන්න ඕන. කරගෙන යද්දි තමයි එයාට මේ කියන විමුක්තියක් කොම එක්ක එයාට සමාධි බලයක් ගොඩ නැගින්න පුළුවන්, ප්‍රඥාවක් බවට පත් වෙන්න පුළුවන් ඒක. අරක පුංචි අත්දැකීමක් විතරනේ. ඒතොරියක් ප්‍රඥාවක් දියුණු වෙන්න ඕනේ ඔස්සේ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒකට තමයි කියන්නේ මේ ධර්මයේ තුලින් ඇතිවෙච්ච විමුක්තිය. අන්නේ ටික හිත මනස තුල ගොඩ නැගිල්ල නම් ඒකට කියනවා ධම්මසෝතේ. ධම්මසෝතේ. දැක්ක නේද? විශේෂත්වයක් කරා යන ධම්මසෝතේ කියලා කියන්නේ ඕකට.
එහෙමයි ස්වාමීනි. දැන් ඒතර තේරෙනවනේ මේ නිකන් ඉඳලා අපි විශේෂත්වයක් කරා යන්නේ නේ. තේරෙනවනේ. එහෙමයි. අවසරයි ස්වාමීනි, කරුණම තවදුරටත් විමස ගන්න. දැන් අපි සීලෙන් හෝ නැවතිලා මේ ධම්මසෝතේ ඇති කරගන්න නැතුව ප්‍රමාදව වාසය කළොත් මොනතරම් මේ අනතුරක් අපිට අනතුරක් තියෙනවා. එහෙයි ස්වාමී. අනතුරක් තියෙනවා. කරපු විනින් වඩපු සීලෙන් Tamanට රැකවරණයක් තියෙනවා. නමුත් මේ විශේෂත්වයක් කරා ගෙනියන්නේ. පස්සේ තියෙන්නේ ඒක. එහෙමයි. විශේෂගාමී වෙන්නේ. ඒතර විශේෂගාමීත්වය කියලා කියන්නේ මෙතන කෙරීම කියන්නේ විශේෂතර විශේෂගාමී වෙනවා කියලා කියන්නේ මාර්ගඵලයක් ලබනවා කියන එකයි. මාර්ගඵලයක් ලබනවා කියන එකයි. ඒතර එයාට ඉතින් දැන් අපි මේක නොලබා අපි තුමු මේක ඇත්තට මෙයා අපි අවංකව ධර්මය අහා යාට පුළුවන් විදිහට යා මානසිකාර්ය කර කර ඉන්න උත්සාහ කරනවා කියලා. අධියෝගී කෙනෙකුට කරන්න තියෙන ඉච්චර තමයි. මොකද ඔක වෙන දවස කියන්න බෑනේ. වෙන දවස කියන්න බෑ. හැබැයි ඔය ටික කරලා තියෙනවා නම් රැකවරණ තියෙනවා, සෝතානක සූත්‍රය තියෙනවා. ඒක නා සිහිමුලා වෙලා කලුරිය කළා දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට ගිහිල්ලා හැබැයි සිහි පුදුණු දවසක මොකද වෙන්නේ? ටක් ගාලා දහම් සෝත ටක් ගාලා පුදුනවා යාට. ඒකත් එක විශේෂත්වය කරා යනවා යා. එහෙයි. දහම් සෝතේමයි විශේෂත්වය කරා යනවා. ස්වාමීනි, එවැනි පුරුදු මේ ධර්මයේ පුරුදු පුහුණු කරගන්න යෙදුනොත් අසුබය, මෛත්‍රිය තමන්ගේ කුසල් මුලත් මේ බොහෝ කොට වැඩි වෙනවා. කුසල් මුල තමයි බලවත් වෙන්නේ. එහෙමයි ස්වාමී. අකුසල් මුල තුනී වෙනවා එතකොට. ඒ කියන්නේ අකුසල මුලේ තියෙන බලපෑම අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙම අර බලපෑම අඩු වෙනවා කියලා කියන්නේ අපි තුමු මෙහෙම. ඒතර මේ දහම් සෝතේ හොඳට වැඩෙනකොට දහම් සෝතේ වැඩෙන්න පෙර ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිත කලබන රූපයක් දැක්කාට පස්සේ දැන් දහම් සෝතේ වැඩෙන්න පෙර එයාගේ හිත ඒකට ආකර්ෂණය කරලා ඒකට ඇද බැඳ දබන හැකියාවක් තියෙනවනේ. එහෙමයි. දහම් සෝතේ ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒ හැකියාව අඩු කරනවා ටික 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 ටික. අන්න ඒකකින් අදහස් වෙන්නේ මොකද්ද උඩ? අකුසල මුල ඒක තීව්‍ර බව අඩු වෙලා තියෙනවා. ඒත් බලන්න ජීවතුන් අතර ඉද්දිත් ඉෂ්ට වූ කාන්ත වූ මනාප දෙයට එයාගේ හිත ග්‍රහණය වෙන ස්වභාවය පාලනය කරගෙන දමනය කරගෙන ඉන්න පුළුවන් නම් මරණ වෙලාවට කොච්චර රැකවරණයක් තියෙයිද? දැන් මේ සාමාන්‍ය ලයිෆ් එකේදීත් එයාට ඒක කරගෙන ඉන්න පුළුවන් නම් මරණ වෙලාවදී එයාට කොච්චර එතකොට හිත පාලනය කරගෙන ඉන්න පුළුවන්? එහෙමයි ස්වාමීනි. එහෙම කෙනාගේ රැකවරණය ගැන කතා කරන්න දෙයක් තියෙද? කතා කරන්න දෙයක් නැහැ නේ. එහෙමයි. එයාගේ රැකවරණය ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද එයාගේ එතකොට එයාට පුළුවන් සතර පායට අන්තිම මොහොත හිත නොපිහිටන විදියට එයාගේ හිත රැක් ගන්න යාට පුළුවන්. සමහරට ඒ වෙලාවේ කෙනෙක් සෝතාපන්න වෙන්න පුළුවන් සමහර විට. දේශනාවේ තියෙන සද්ධානුසාරී ධම්මානුසාරී කියන සෝතාපන්නෝයි කල්ටි කරන්නේ නැහැ කියනවා. ඒත් බලන්න මේ වගේ ධම්ම සෝතයක් හදලා නැත්තම් එතකොට රාගෙට මුලා වෙන හිතක් නේ තියෙන්නේ ඔය කියන්නේ. එහෙමයි. දේශයට මෝහයට සුළු මොහොතේ මුලා වෙන්න පුළුවන් ටක් ගාලා එම සැනි. මේ කතරම් මේ ඒ කියන්නේ ඒකේ වසඟට යන්න පුළුවන්. එහෙමයි ස්වාමී. මුල බලව. ඒ දහම් සෝතෙන් කරන්නේ මෙතන අකුසල මුල සිඳින එක. කුසල මුල බලවත් කරන. කුසල මුල බලවත් වෙනකොට මොකද වෙන්නේ? සමහර පිරිත් හඬකට මේ සමහරලට දහම් මේ විලාවේ ඇති වෙන දහම් කරුණකට ටක් ගාලා හිත පිහිටලා ඒ ඔස්සේ ශ්‍රද්ධාව ඉපදිලා එතන හිත පිහිටවලා එහෙමයි ස්වාමීනි. ඒ වගේ ලස්සන දෙයක් කරන්න පුළුවන්. කුසල මූල බලවත්. බලන්න ඒකට බුදුරජාණන් වහන්සේට දැන් භාග්‍යතුන් වහන්සේට මේ වගේ පුද්ගලයෝ පිළිබඳ මේ දහම් සෝතයක් සකස් වෙච්ච මනසක මේ මහා විපර්යාසය ශාස්ත්‍රුන් වහන්සේට ඇරෙන්න කාටද දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඉන්න කෙනෙකුට දකින්න බෑනේ. හරි ආශ්චර්යයි නේද? බුදුරජාණන් දේශනා කරන ධර්ම මාර්ගය විසින් මේ පුද්ගලයා යහපතට පමුණුවන ලද්දේ. මොවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරුනම් දනිද්ද ආනන්ද කිව්වා. එයින් ආනන්ද පුද්ගලයන් පිළිබඳ මනින්න යාමෙන් වළකින්න කිව්වා. පුද්ගලයන් පිළිබඳ මැනීමකට යන්න එපා ආනන්ද. පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳව මැනීමකට ගන්නට යන විට ඒ පුද්ගලයාගේ ගුණ සාරා දමන්නේ කිව්වා. දැක්ක නේද? එහෙමයි. ඇත්තනේ දැන් මර පුද්ගලයෝ දෙන්න දිහා බාහිරින් බලන් ඉඳලා විනිශ්චයකට එන්න ගියා නම්
දහම් සෝත හදාගත්ත කෙනා පිටට පේන්නේ නෑනේ. අර කෙනාගේ දේ ගැන හිත හිතා ඉන්න ගියා නම් මොකද වෙන්නේ? දැන් අර තාත්තයි බාප්පයි ගැන හිත හිතා හිටිය වගේ. හරි වැඩේ මේ බාප්පා බ්‍රහ්මචාරී, තාත්තා බ්‍රහ්මචාරී, එහෙම වෙන්න බෑ. බාප්පට තමයි බයින්න ගත්තා නම් මොකද වෙන්නේ? බැලන තියෙන කාටද එතකොට? තමන්ගේ ගුණ හැරෙනවා එතකොට. ඒ නිසා කවදාවත් පින්වත්නි ඔබට අනිත් අයගේ සිත් පේන්නේ. ඔබට අනිත් අයගේ සිත් පේන්නේ. ඒ නිසා ලේසියෙන් මනින්න යන්න එපා. ස්වාමිනේ බොහෝ අවස්ථාවල ඉක්මනින්ම අපි කිසිවෙකු පිළිබඳ තක්සේරුවකට ඇවිල්ලා මේ චෝදනා කරන්න අහුවල්ලු අර වගේ මේ වගේ කියලා. දැන් බලන්න මෙහිම ලෝකේ වර්තමානයේ බලන්න භාග්‍යතුන් වහන්සේට පවානේ දැන් චෝදනා කරන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටනේ දැන් ওই චෝදනා කරන්නේ පොත්වල තියෙන හරියන්නේ නැහැ මේක අලුත් කරන්න ඕන කියලා. කොහොමද එතකොට? කල්පනා කරලා බලන්නකෝ. දැන් ওই ඉන්ද්‍රිය দমনය වඩලද සීල් පුරුදු කළාද? දැන් මම කිව්වේ දැන් අර දෘෂ්ටි පිරිසිදු වෙන හැටි අර. එහෙමයි. එතකොට මේ සීලයට ඔය වගේ ගරහන්නේ දැන් පොතේ තියෙන එක හරියන්නේ නැහැ කියලා කියන්නේ සීලෙටනේ ගරහන්නේ ඔය. භාගතුන් වහන්සේ ඉස්මතු කොට වදාලා සීලෙටනේ ගරහන්නේ. ද පොතේ තියෙන එක හරියන්නේ නැහැ කියන්නේ ඉන්ද්‍රිය দমনයට නෙවෙයි ගරහන්නේ. පීඩාකාරී ආශ්‍රව දුරු කරන ඉන්ද්‍රියට මේ ඉන්ද්‍රිය සංවරයට ගරහන්නේ ඔය. එහෙමයි. ආහාරේ මාත්‍රාව පුරුදු කිරීමටනේ ගරහන්නේ ඔය. ඇයි ඒ කිසි දෙයක් පිළිබඳ ශ්‍රද්ධාවක් නැත්තේ ඇයි? ස්වාමීනි අවසරයක් එහෙමයි. දැන් පොතේ තියෙන දේවල් හරියන්නේ නැහැ කියලා කියන සැනින්ම මේ භාග්‍යවතුන් වහන්සේගේ උදාර චින්තන ධාරාව අම්බෝ එහෙමයි සර්. මහා පුදුමාකාර පෞකාර මේ හිතට ගලන පෞකාරකම හිතා ගන්න බෑ. එහෙමයි. ඔය පව කොච්චර දැන් කාලයක් තිස්සේ බෙදලා තියෙනවද? තව බෙදලා තියෙනවද? ඒතර ඕට එක් අහුවෙච්ච අමු ගිහිය කොච්චර ඉන්නවද? ඔව්. එකතු වෙලා කමෙන්ට්ස් දාලා පොත් ලියලා ප්‍රචාරය කළා. ඊට ඔය එක අනිත් එක බුදුරජාණන් ලංකාවේ පුදුනා කියන්නේ. කල්පනා කරලා බලන්න. ඒතර ඒවත් එක මිහිඳු මහ රහතන් අතර ගරහණීම එතකොට. එහෙමයි. අම්මෝ තීවවා ලේසි නෑවා. තමන්ගේ ගුණමයි හැරෙන්නේ. තමන්ගේ නිවන් මගම වහනවා. මොහොතින් මොහොත අසත්පුරුෂ බවටම ඇදලා දානවා. සත්පුරුෂ බව තමන්ගේ වහලා දානවා. එච්චරයි. එහෙමයි. නිරේටම ඩිංග ඔය හැම කෙනෙක්ගේම ජීවිත සකස් වෙන්නේ. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ දැන් ওই විදිහට පුද්ගලයෝ දැන් දෙන්නෙක් ගැන විස්තර කළානේ. ওই විදිහට දැන් අපිට කාල වේලාව මදි. ඊළඟට තව 4 දෙනෙක් ගැන විස්තර කරනවා. ඊළඟට විස්තර කරනවා ආනන්ද තව පුද්ගලයෙක් ඉන්නවා ක්‍රෝධයෙන් සහ මාන්නයෙන් යුක්තයි කියන. ඔහු තුල කලින් කලට දැන් ඔන්න ලෝභ සහගත දේ උපදිනවා කියන. ඔහු විසින් මොකද වෙන්නේ? එයාට දැන් ඔන්න දැන් ලෝභ සහගත ක්‍රෝධයෙන් මාන්නයෙන් යුක්තයි ලෝභය උපදිනවා එයාට දැන්. හැබැයි එයාට ශ්‍රවණින් අහලා නැහැ. දැන් ලෝභය දුරු කරන ප්‍රතිපදාවක් ගැන එයාට අහලා නැහැ. ක්‍රෝධේ මානෙ දුරු කරන ප්‍රතිපදා ධර්මයක් අහලා නැහැ. බහුශ්‍රත බවක් නැහැ. ඒකින් උපදිච්ච දෘෂ්ටි වටහා ගැනීමකුත් නැහැ. ඒකේ නෑ මොකද වෙන්නේ? දහම් සෝතයක් නැහැ. විමුක්තියකුත් ලැබෙන්නේ නැහැ. එයා කය බිඳී මරණින් මතු පිරිහීම කරාමයයි. විශේෂත්වයක් කරා නොයන්නේ වෙයි කියන. ඊළඟ පුද්ගලයා ගැන කියන කොහොමද තේරුම් ගන්න? ක්‍රෝධය තියෙනවා, මාන්නය තියෙනවා. හැබැයි ඒ වගේම තමයි ලෝභ සහගත දේ උපදිනවා. හැබැයි හරි පුදුමයි. එයාට මොකක්ද තියෙන්නේ? එයාට ධර්මයෙන් අයක අහලා තියෙන්නේ. ලෝභය කියලා දෙයක් උපදිනවා. ලෝභය දුරු කරන්නේ මෙහෙමයි. ඉන්ද්‍රිය দমনය මෙහෙම කරනකොට මෙහෙම කරන්න ඕන. ඊළඟට රාගය දුරු කරන්නේ මෙහෙමයි, ද්වේෂය දුරු කරන්නේ මෙහෙමයි, මෝහය දුරු කරන්නේ මෙහෙමයි. ධර්මය අහලා තියෙන්නේ හොඳට. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම ගැන හොඳ ශ්‍රද්ධාවකින් දැන් එයා මේ දරාගෙන ඉන්න බහුසුත බව තියෙනවා. එයා ඒතර ඒක මෙනෙහි කළා එයාට වැටහීමක් තියෙන ලෝභය මේ විදියට සිහි කරනකොට නැති වෙලා යනවා. මේ විදියට සිහි කරනකොට ලෝභය ඇති වෙනවා. මේ විදියට සිහි කරනකොට ලෝභය නැති වෙලා යනකොට එයාට වැටහීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එයා මේ විදියට පුරුදු කළා එයාගේ මනස තුල ලෝභය දුරු කරපු මානසික සංහිඳියාවකින් ඒකට කියන සාමයිකම්පි විමුක්තිය පටිලබති. යම් විමුක්තියක් හිතේ උපද රාග, ද්වේෂ, මෝහ දුරු වෙච්ච මානසික සංහිඳියාවක්, ඒ වගේම මේ ප්‍රඥාවක් එයා උපදවගෙන වාසය කරනවා.
එයා මොකද වෙන්නේ මරණයටපත් වෙද්දී? එයා දියුණුව කරා යනවා කියනවා. දැන් ওই දෙන්න දිහා බාහිරින් බලන් ඉඳලා කිව්වොත් එහෙම අරයටත් තරහ යනවා, මෙයාටත් තරහ යනවා. මේ ලෝභෙත් තියෙන මෙයාගේ හරමයි මෙහෙමයි කිය විවේචනය කරගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? එහෙමයි ස්වාමීනි. දහම් සෝතේ බාහිරට පේන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කරේ ආනන්ද බාහිර මිමි වලින් බලන මනින්න යන්න එපා. මොකද ඒකට හේතුව දහම් සෝතේ දකින්නේ ශාස්ත්‍රඥ වහන්සේ විතරයි. දහම් සෝතේ බාහිර ලෝකෙට පේන්නේ. මෙයා බහුසුත බවකින් මේ දහම දරාගෙන තියෙන බව. ඒකට දෘෂ්ටිය මේ පිරිසිදු කරගෙන තියෙන බව. ඊළඟට ඒ තුලින් උපදවගත් යම් මානසික සංහිඳියාවක් තියෙන බව බාහිර ලෝකෙට පේන්නේ. ඒක සර්වඥයන් වහන්සේ නමක්ම දකින්න දෙයක්. ඒකයි බුදුරජාණන් දේශනා කළේ ඒ නිසා ආනන්ද එක්ක තථාගතයන් වහන්සේ තමයි කියන මේ කෙනෙක් ප්‍රමාණ කරන්න ඕන. නැත්නම් ඒ වගේ කෙනෙක් කියන. එහෙමයි. බාහිර අය මිමි කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? දියුණුවක් නැහැ කියන. පරිහිමක් නැහැ කියන. එයාගේ ಗುಣ හාරලා දානවා කියන. බලන්න මේ දහම් සෝතේ තියෙන ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා තව ඉන්නවා කියන ක්‍රෝධයෙන් මාන්නේ යුක්ත පුද්ගලයෙක් ඉන්නවා කියනවා. අනවශ්‍ය කතා බහේ පැටලලා වාසය කරනවා කියනවා. ලෝභ සහගත ධර්ම හට ගන්න කතාව නෙවෙයි ඊළඟට කියන්නේ අනවශ්‍ය කතා බහේ පැටලී ඉන්න කෙනෙක්. හැබැයි ඒ කෙනාට මොකද්ද නැත්තේ? ශ්‍රවණයෙන් ධර්මය අහලත් නැහැ, බහුශ්‍රත බවකුත් නැහැ, දෘෂ්ටි පිරිසිදු කරගෙනත් නැහැ. අර මේ සාමයිකම්පේ මේ විමුක්තියක් උපදගෙනත් නැහැ. චේතෝ විමුක්තිය කර ප්‍රඥා විමුක්තියක් උපදවගෙන නැහැ යම් ප්‍රමාණික. ඒක න කය වෙනී මරණින් මත් මොකද? පිරිහීම කරා යන්න පුළුවන්. හැබැයි ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කොහමද? ක්‍රෝධයෙන් මාන්නේ යුක්තයි. අනවශ්‍ය කතා බහවල හැබැයි පැටලෙනවා. පැටලුණාට මොකද වෙන්නේ? එයාට ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? එයා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා ශ්‍රද්ධාවෙන් අදහගෙන ඒක බහුශ්‍රත භවෙන් දරාගෙන හොඳට එයා හොඳට ඒක සිහි කළා එයාට අවබෝධයක් තියෙනවා. මේ අනවශ්‍ය කතා බහ දැන් මේ කරුණටම ගන්නව නම් මේ අනවශ්‍ය කතා බහවල පැටලීමත් එක්ක ඒ තුල මානසික පරිහීමක් ඇති වෙන බවත් අනවශ්‍ය කතා බහ වලින් පැටලී වාසය කරනකොට මානසික සුවයක් තියෙන බවත් එයා වටහා ගැනීමක් තියෙනවා යාට. එහෙම වෙනස දකින්න කෙනා මොකද වෙන්නේ හැමතිස්සෙම ටික ටික යම් මොහොතක පැටලුණත් ඊළඟ මොහොතේ ඒක අතහැරලා වාසය කරන්න යා පුරුදු වෙනවද නැද්ද? පුරුදු වෙනවා. ඒ වැටහීම තියෙන කෙනාගේ නැති කෙනාගේ වෙනස මේක. අර නැති කෙනාගේ වෙන මොකක් ප්‍රශ්නේ තමයි අර කතා බහ පැටලුණත් ඒකට අවබෝධයක් නැහැ නේ. ඒ ඔස්සේ නිරත වෙන්න පුළුවන්. අවබෝධ තියෙන කෙනා මොකද වෙන්නේ? අනවශ්‍ය කතා බහක පැටලෙනවා. නමුත් ඒකේ මානසික පීඩාවක් විඳිනවා. තේරුම් ගන්න මේක පීඩාව විඳි කොමක් නිසාද? අනවශ්‍ය කතා බහක පැටලීම තුලින්. මේක නොපැටලීමේ මේ ප්‍රශ්නේ හටගන්නේ නැහැ. ඒතර එයා ආයෙ කිට්ටු වෙන්නේ කොමකටද? අරක නියලුණත් ආයෙ කිට්ටු වෙනවා. අනවශ්‍ය කතා බහේ නොපැටලීන්නේ එයාට උපකාර කරනවා. ඒ දහම් සෝතේ. එහෙමයි ස්වාමී. ඒ වගේ මේව තමයි බලන්න මේ අනවශ්‍ය කතා බහ වුණත් කාලයක් එයා බැලකිල වාසය කරනකොට විතක්ක ਵਿਚාර වලින් යම් උපදින පීඩාවක් ඇද්ද විතර්ක වලින්. ඒක විඳින්න නැතුව යනවා. විඳින්න නැතුව යනවා. ඒක උ සතර ඉරියව්වෙන්ම ලබන සුවයක් ඒක. මේ විතර්ක වලින් පීඩා විඳින්න නැති කෙනෙකුට තමයි සිහිය උනත් දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. විතර්ක වලින් බලවත් පීඩා විඳින කෙනාට සිහිය දියුණු කරන්න ලේසි නෑ. කතා බහේ බොහෝසෙයින් කතා බහේ බොහෝ පැටලෙන කෙනාට ඒ ආදීනවේ තියෙන්නේ. විතර්ක බහුල වෙනවා. විතර්ක බහුල වෙනවා. එහෙසයි. ඒතරම විතර්ක බහුල නැති බව. එතකොට එයාට නියම් හොඳ සිහි කල්පනාවකින් හතර ඉරියව්වෙන් මුණ පහසුවෙන් ඉන්න. ඒක යාගේ විමුක්තියක්. ඒක යාගේ විමුක්තියක්. සති සම්පජන්ණය කියලා කියන්නේ. එහෙම ඉන්න යාට ඔන්න එහෙම එකක් ඇති කළ දෙන කොමකින් නැති කරගන්නේ? දහම් සෝතයෙන් ඇති කරගන්නේ. දහම් සෝතයෙන් ඇති කරගන්නේ. ඒතර මෙහිම අත්දැකීමක් තියෙන කෙනා එතකොට මරණය කරා යද්දි මොකද වෙන්නේ? අරයට වඩා මෙයා වෙනස් වෙනවා, විශේෂත්වයේ කරා යනවා මෙයා. බලන්න කොච්චර ආශ්චර්යද කියලා. මේ වචන උනත් ඉන්ද්‍රිය උනත් দমনය කිරීමේ ආශ්චර්යය. සීල සම්පන්න බව පවතින ආශ්චර්යය. ඒතර බුදුරජාණන් මෙතන අන්තරව දේශනා කරන නිසා ආනන්ද එකිනෙක කෙනා මනින්න යන්න එපා කියන ආනන්ද මේ
යම් සීලයක ඉස්සන දැන් පූර්ණ ගැන ඉසිදත්ත ගැන කියන පුරාණ ගැන ඉසිදත්ත ගැන කියනවා යම් සීලයකින් පූර්ණ සමන්විත වුණාද ඒ සීලය ඉසිදත්තට තිබුණා නම් ඉසිදත්ත ගියපු තැනක් හොයාගන්න නැහැ කියන පිරිනොම් පාන. එහෙමයි. සීලය අඩුවක් තමයි ඒතර ඉසිදත්තට තිබුණේ. ප්‍රඥාව හොඳට තිබ්බා. ඊළඟට කියනවා ඊට පස්සේ කියනවා ආනන්ද යම් ප්‍රඥාවකින් ඉසිදත්ත සමන්විත වුණා නම් ඒ ප්‍රඥාව පුරාණටත් තිබ්බනම් පුරාණ ගියපු තැනක් හොයාගන්න නැහැ කියනවා. මේ දෙන්නගේ අඩුවක් තිබුණා. එක්කෙනෙක්ගේ සීලය හොඳට තිබ්බා යාගේ ප්‍රඥාව අඩුයි. බුදුරජාණන් වහන්සේ දැක්කේ. අනිත් එක්කෙනාගේ සීලය අඩුපාඩු තිබුණා. හැබැයි යාගේ ප්‍රඥාව හොඳට තිබ්බා. මේ දෙක එකිනෙක හොඳට අනිත් පැත්තෙන් සමාන වුණා නම් දෙන්නම සමාන පිරිනවීමට යනවා. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන ඊළඟට ඉසිදත්ත ආනන්ද මේ පුද්ගලයන් දෙදෙනා එක එක අංගයකින් දුර්වල සිටියා කියන එක්කෙනෙක්ගේ සීලෙ තිබ්බ ප්‍රඥාව අඩුයි. අනිත් එක්කෙනාගේ ප්‍රඥාව තිබුණා සීලය අඩුයි. මරණ මොහොතේ බුදුනේ දෙන්න සමාන වුණා ඒ නිසා. එහෙමයි. ආන්ගේ කැවුනේ. කොච්චර ආශ්චර්යද බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ඉන්ද්‍රිය පරිපරියත් ඥානෙ. ඒ නිසා පින්වත්නි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උදාාර විශ්මිත මේ අවබෝධ ගැන සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ කරගෙන මේ සසර දුකින් ඈතර වෙන්න මේ රැස් කළ උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාාර විශ්මිත අවබෝධය පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළා. ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ගෞරවයෙන්ම ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සේරවිල් නවනගරේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික ශාන්ති පින්බර මාතාව විසින් ඉතින් මේ රැස් කරගත් උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන් දේව පුතුට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු සත්පුරුෂ දෙවියන් නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම අනගාരിക මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධී ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්න තුන්දුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දානයේ පින්කමින් නමින් ඉදිරිපත් වුණු අද දවසේ ධර්ම දානයේ සඳහා උපකාර කළ පින්වතුන් නමින් මිය පරලෝකීය විශේෂයෙන් මීට වසර 25කට පෙර මිය පරලෝකීය එල්පිනා මලිඳුව ලොකුගේ මෑණියන්ට පේමාවතී මෑණියන්ට චාලට් මෑණියන්ට සිරිසේන පියාණන්ට සියනෝරි සීයාට ඉංගිනී අත්තම්මාට බබුන් සීයාට කරලිනා අත්තම්මාට මැගලින් නැන්දාට ගිමාරා නැන්දාට දියෝනිස් බාප්පාට ජෙරාජ් මාමාට ඒ වගේම සාදරිස් මාමාට ජම්පීස් මාමාට දාවිත් සින්නෝ මාමාට සුමනපාල බාප්පා ඇතුළු
ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පිර සේරුවිල නවනගරයේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා ශාන්ති පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මාර්තු මාස 28 වන දින 89 වන ජන්මදිනයේ දින සමරන දිනෝරිස් වෙළඳගොඩ පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම අප්‍රේල් මාස 16 වන දින නවමන උපන්දින සමරන කසුනී පාරමී ආනන්ද චූටි දියණියට මේ පින් අනුමෝදන් වේවා. සැප්තැම්බර් 29 වන දින උපන්දින සමරන ආනන්ද ස්වාමි පුරුෂයාට සහ නොවැම්බර් මාස 5 වන දින උපන්දින සමරන ශාන්ති මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපට කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාන ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ අද දවසේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් සේරුවිල නවනගරය අංක 6 1 නිවසේ පදිංචි මාර්තු මාස 28 වෙනි දින 89 වන උපන්දිනයේ සමරන දිනෝරිස් වෙළඳගොඩ පින්වන්ත පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීමේ අරමුණ ඇතිව සේරුවිල නවනගරයේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා ශාන්ති පින්වන්ත මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඒ වගේම අපි ඔබට වෙනදා වගේමත් සිහිපත් කරගන්නවා මේ උතුම් ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව යලි ශ්‍රද්ධා YouTube නාලිකාව ඔස්සේත් ඔබට නරඹන්න ශ්‍රවණය කරන්න අවස්ථාව තිබෙනවා. ඒ සඳහාත් අවස්ථාව උදා කරගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ජීවිතය සකස් කරගන්න ජාතිය වාසනාවන්ත වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.